Yes. గిట్టద అది రజనీని දැන් ඔයාට කොහමද මොකද එතන උනේ මට මතක අන්තිමට මොකද්ද මන් දන්නේ නැහැ මගේ ඇඟ උඩට වැටුණයි කියන එක විතරයි ඊට පස්සේ වෙච්ච කිසිම දෙයක් මට මතක නැහැ ඔයා සතියක් සිහි නැතුව හිටියා ඔයාගේ ඔළුවෙන් හුඟක් ලේ ගැලුවා මට සතුටුයි ඔයා දැන්වත් නැගිට එක ගැන වෙන කාටවත් කරදරයක් නැහැනේ අපි එතන හොඳට හොයලා බැලුවා සිද්ධිය නිසා කවුරුවත් මැරෙලා නැහැ කාගේවත් ජීවිත නැති වෙලා නැද්ද බෝම්බේ තිබ්බා කියලා සැක කරන්නේ නවංශික්ව එයා එතනින් පැනලා ගිහිල්ලා දැන්ටමත් එයා වල්ලන්න කට්ටිය දාලා තියෙන්නේ මොනවද මේ කියන්නේ නවංශික්වද සැක කරන්නේ ඒක වෙන්න බෑ ඇයි එයා මෙහෙම බෝම්බයක් තියනවා කියලා ඔයා කලින් දැනගෙන හිටියේ නැති හින්දාද? ඒක නෙමෙයි. මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ඔයා මගේ දසවෙනි අභිෂේකයට දීපු තෑග්ගට. ඔයා හොඳ වුණාට පස්සේ මං ගැන කැමති විදිහකට පරීක්ෂණ කරගන්න. දැන් ටිකක් විවේක ගන්න ඔයාට තාම හොඳටම හොඳ නැති හින්දා. ඊට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හිතේ කලේ දවග රජනිය ඒ කියන්නේ යාට ලීහුක් මරුණත් ඒකෙන් වැඩක් නැහැ කියන එකනේ මාලිගාවට පාරදීම් වෙලා දැනට සතියක් වෙනවා ඒත් ඒක කරපු අය තාම අල්ලගන්න බැරි වුණා ඇත්තටම නවාංශික්ද රාජකීය පවුලට මේ පහරදීම සිද්ධ කළේ ඔව් ඒ කතාව ඇත්ත නවාංශික් අධිරාජ්‍යයා ගැන ලොකු වෛරකින් ඉන්නේ එයා තමන් ගැන බොරු කියලා මුලින්ම මාලිගාවට ඇතුල් වුණා පස්සේ ප්‍රධාන ආරක්ෂක තනතුරටත් පත් වුණා. අපි හැමෝම රැවටුවා වගේම රාජකීය පවුලට තර්ජනයක් කළා. අපිට පක්ෂපාතී බව පෙන්නලා රාජකීය පවුලේ හැම වස්තුවක්ම හොරකම් කළා. පොලිසියෙන් යාව හොයනවා. අපිට කොහොම හරි යාව අල්ලගන්න පුළුවන්. අපි යාව අල්ලගෙන දෙන්න පුළුවන් උප්පරිම දඬුවම දෙනවා. එතකොට අධිරාජ්‍යය ගැන අධිරජනේ කියපු දේවල් ගැන මොකද කියන්නේ? ඒක ඇත්තක්ද? මිනිස්සු ඒක ගැන අහුවාම ඇයි ඔබතුමී මොකුත් නොකිය ඉන්නේ? මාතේ දේවල් ගැන ලොකු කම්පාවක් ඉන්නේ. එයාගේ අම්මා හැටියට එයාව මේ විදිහට හදපු එක ගැන මං සෑහෙන දුක් වෙනවා. ඊට එහා මම මොනවා කියලා කියන්නද? එතකොට පොපි වගාවයි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය යන දෙකම එයා තනියම කළා කියලා ඔබතුමී කියන්න උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම. මං ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ ගැන හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕන උනත් මං එහෙම දන්නේ නැහැ. සමා වෙන්න. තාමත් නවාංශික්ව හොයාගන්න බැරි වුණාද? උත්තමාවිය. අපි ආව එතනට ගෙනලා ගැට ගහලා තිබුණේ බෝම්බ පිපුරුනාට පස්සේ එයා එතන හිටියේ නෑ. අපි ආව හැමතැනම හෙව්වා ඒත් හොයාගන්න බැරි වුණා. අත් කකුල් ගැට ගහලා තිබ්බනම් කොහොමද එයා එතනින් පැනලා ගියේ? මම බැලුවා මගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක. හැම දෙයක්ම මගේ පිට පටවල දැම්ම නේද? අධිරාජ්‍යයටත් රාජකීය පවුල වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙනවා. චන්ගෝන් දූපතේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ තමයි මගේ පිට පැටවුවා. මේ මාව ඔයාගේ පුතාව. ඇත්තම ඕසනී තමයි ඔය තත්ත්වයට ඇදලා දැම්මේ. ඔයාට ඒකට වන්දි ගෙවන්නම සිද්ධ වෙනවා. ටික දවසක් හිරේට වෙලා විවේක ගන්න. එතකොට මිනිස්සුන්ට තේරුම් යයි ඔයා කරපු වැරදි ගැන පසුතැවෙනවා කියලා. ඊට පස්සේ ටික දවසක් යනකොට මිනිස්සුව පිළිගනිවට සමාව දෙයි. ඒ කතාවත් ඇත්ත. ඉක්මනට තීරණයක් අරගන්න වෙනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ නම්. රාජකීය පවුල ආරක්ෂා කරගන්නත් ඕනේ. මම මොනවා හරි කරලා
ඔයාව පුළුවන් ඉක්මනට නිදහස් කරගන්නවා. ඒක පොරොන්දු වෙනවා මං. සාමදානෙන් හිටපු රාජකීය පවුල පහතට ඇදලා දැම්මේ කවුද? ඒක ගැන මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? මම මොනා කියන්නද? ඔයාම නේද කළේ. මං ආසයි අම්මත් එක්ක චෙස් ක්‍රීඩාවේ දෙන්න. ඔන්න එක්කමගේ රැවුල කපන්නකෝ. මොකද හිරේට ගියාට පස්සේ මට අම්මට කියලා ඒවා කරගන්න බැරි වෙනවනේ. ඔයාගේ රැවුල කපන්න. බෝම්බේ පුපුරපු වෙලාවේ මෙයා ඒක බදාගෙන ඉඳලා තියෙනවා. ඒකයි බොඩි එකට මේ තරම් ඩැමේජ් වෙලා තියෙන්නේ. එයා බෝම්බේ බදාගෙන ඉඳලා තිනෝ? එහෙම කරන්න ඇත්තේ පිපිරීමෙන් වෙන හානිය අවම කරන්න වෙන්න ඇති. මේ ඉන්නේ නවාන්ෂික් කියලා විශ්වාසද? එයා තමයි. දෙයක්ම මගේ පිට පටවල දැම්ම නේද? මගේ අම්මේ. ඔයා හොඳින් ඉන්නව නේද මගේ අම්මේ? ඇත්තටම මම හුඟක් බය වෙලා හිටියේ. මං දැන් හොඳින් ඉන්නවා. ඔයාව බය කරාට සමහර වෙන්න. මම දන්නවා. එතන ඉන්න එක භයානක නිසා නේද ඔයා මාව කලින්ම යවුවේ. අපි එතන කතා කරේ ඔයා අහන්න ඕන නැති දේවල් ටිකක්. ඒ වගේම මාලිගාවේ සේවකයනුයි ප්‍රවෘත්තිවලයි කියන ඒවා ඔයා අහන්න යන්න එපා රේ. අම්මා මට කරන්න කියන දේවල් මම ඒ විදිහටම කරනවා. ඒක නෙවෙයි. තාත්තා කොහෙද ගියේ කියලා දැක්කද? අම්මා අසනීප වෙලා ඉන්නකොට තාත්තා මෙතනමයි හිටියේ. හරියට කෑවෙත් නැහැ. හොඳට නිදාගත්තෙත් නැහැ. කිසි දෙයක් ගැන බැලුවේවත් නැහැ. හැම වෙලාවෙම අම්මා ළඟට වෙලා හිටියා. එහෙමද? අම්මා මෙච්චර ඉක්මනට සනීප වුණේ තාත්තා හැම ආදරේ සලකපු නිසා. මොනවාද ඔච්චර හොයන්නේ අම්මේ? ආච්චි අම්මගේ ලියුම. ඒක ආච්චි අම්මා අයියෝ අම්මාව බේරගත්තේ. මම අන්තිම වෙනකම් කඩ පියාගෙන හිටියා. බයිගුල්ලෙක් වගේ.
මම දැන් ඉඳන් ඔයා වගේ ජීවත් වෙනවා. මොකද හිතන්නේ? ආරක්ෂක ප්‍රධාන බෙජ් එක මට ගැලපෙනව නේද? මං ඉවරයක් කරන්නම්. ඔයාට කරන්න බැරි වුණු දේවල්. මං පහුගිය සති කීපෙම ෆයෝ මහත්තයාගේ පිටිපස්සෙන් කට්ටිය යවුවා උතුමාණනි. එයා නිතරම වගේ චංගියොන් දූපතේ රෝහලට ආවා ගියා. චංගියොන් දූපතේ රෝහලට? එතකොට අපේ අම්මා නේද ඒකේ අධ්‍යක්ෂකවරිය? ඔබතුමා හරි. පහුගිය දවස් ටිකේ එතන ආරස්සාව සපයලා තිබ්බේ ටිකක් වෙනස් විදිහකට. මොකද්ද ප්‍රශ්නේ උත්තමාවිය? මේ කවුද මේ වගේ දෙයක් කරන්නේ? සමහර විට නවාංශික මේක මහා හිසරදයක් කියලා තියෙන්නේ. ඒ වගේම දෝවගේ රජිනිය මේකට සම්බන්ධයි කියලා කාටවත් දැනගන්න තියන්න එපා. තේරුණාද? තමුන්ලා හැමෝම ජීවත් වෙන්නේ එතුමියේ හින්දා කියලා මතක තියාගන්නවා. මේ හැම වැඩක්ම හරියට සිද්ධ වෙන්න ඕනේ. මේ දේවල් හරියට උනේ නැත්තම් සේරමල්ලි ඉවරයි. දැන් ඉතින් ගිහිල්ලා අල්ල ගන්නවලා.
නවාංශික් තමු අල්ලගන්න බලා කොහෙද යන්නේ මට තමුට යන්න දෙන්නේ නැහැ නවතිනවා මොනෝ නවාංශික් ඒ යක්ෂයා එතනටත් ආවා කියලාද කියන්නේ ඒක හොඳටම විශ්වාසද බෝම්බෙන් වෙච්ච තුවාලේ හින්දාද කොහෙද එයාගේ මුළු ඇඟම බැන්ඩේජ් කළා එච්චර අමාරුවෙන් ඉඳලත් එයා චංගේ උඳුපතට ගියේ කොහමද මතක් කඩේක එහෙනම් ඔබතුමීට ඊයර මරණ තර්ජනය යුවේ ඔය නවාංශික්ම වෙන්නේ නැති නේද එයා මගේ අතින් මැරුම් කන්න අය හදන්නේ ඔය තක්කඩියව අල්ලගන්න හොඳ උගුලක් අටවන්න වෙනවා මම්ම චංගේ උඳුපතට ගිහිල්ලා එයාව අල්ලගන්නවා අධිරචනීය දෝවග රචනයේගේ රහස් උද්‍යානයට යනවා මම දැක්කා. එයා කොහොමද ඒ ගැන දන්නේ? මං ඒ ගැන බලා ගන්නම්. ගින් දෝවග රචනයට ගැන දන්නන්න. හොඳමයි. මොනවද හොයන්න උත්තමාවිය? හරිම ධෛර්යමත් නේ. දෝවග රජරජිනිය තාමත් මාව මරන්නම හිතන්නේ නේද? මගේ පස්සෙන් ඇවිල්ලා ඔයා මොනවද මට කරන්න හදන්නේ? මින් රට කරපු දෙයම ඔයා මටත් කරන්නද හිතාගෙන ඉන්නේ? මින්යුරා කියලා කියන්නේ කාටද උත්තමාවිය? මං තමයි මින්යුරා. මාව මතක නැද්ද? මින්යුරා? කවුද මින්යුරා? ඇත්තටම මාව මතක නෑ නේද? මට දුකයි ඒ ගැන. තමුන් මගේ ජීවිතේ විනාශ කරද්දිත් මට ඒව ඉවසගෙන ඉන්න උනා. ඒ දෙුනේ ඔයාටද? මම විදපු ඇඟේ වැඩ කරනවා. ඒ විස ටික තව විනාඩි 10කින් මුළු ඇඟ පුරාම යයි. ජීවත් වෙන්න ඕන නම් දෝවග රචනය කරපු දේවල් හෙලි කරනවා. මට ප්‍රකාශයක් දුන්නොත් ওই විසට මම බෙහෙත් දෙන්නම්. මං නිර්දෝෂයි. මම දන්නේ. එහෙමනම් මැරිලා යනවා. තමුන් වගේ කුණු ගොඩක් ජීවත් වෙන්න සුදුසු නෑ. එපා මං කියන්නම්. මන් දන්නවා මද්ද්‍රව්‍ය හදලා බෙදා හරින්නේ චංගෙන් දූපතේ ඉඳන් කියලා. තාම මොනවද දෝවග රජිනිය කරන්න නියෝග කළේ? ඒකේ මද්ද්‍රව්‍ය අත්දා බලන සායනයක්. ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය වලට බැහැුණාම අපි ඒගොල්ලෝ චංගෙන් දූපතේ බුදට දානවා. නවාංශික්ටත් ඒකමයි වෙන්නේ. මං ඇත්තේ කිව්වා. ඕක දෙන්න. මට දෙන්න. ඕක. මෙච්චර නරුම වැඩ කළා තවත් ජීවත් වෙන්න ඕනද? තමුන් වගේ මොකාර මිනිස්සු තවත් ජීවත් වෙන්න ඕනේ නැහැ. එනම් මිනුර නැගිටින්න. මිනුර ඔයාට මොකද වෙන්නේ? මැරදිට හිතන්න එපා. ඔයා බේර ගන්න නෙමෙයි මං එහෙම කළේ. මමගේමයි ඒ පල්ලි අරගත්තේ. ඒ පවුලට ලැබෙන දඬුවම තමයි මේක. ඔයා ස්තුති කරන්න ඕනේ. මං ගැන දුක් වෙන්නත් එපා. ඔයා හොයාගෙන බලා ගන්න. මිනුර ඔයාට මොකද වෙන්නේ? Minura.
දැම්මම චංගියුන් දූපතට යන්න ලෑස්ති වෙන්න. නවංශික්ව අල්ලගන්න ඕන හින්දා දෝවග රජුන උගලකට ඕලා. එයා අපිට කතා කරන්න නැතුව ඇත්තේ එයාට එයාගෙන බලාගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැති. ඒ වුණාට පොඩි දෙයක් කියන්න තියෙනවා උත්තමාවිය. ටික දවසකට කලින් කෙනෙක් ඇවිල්ලා බේග්දෝහිගේ මිනිවල ළඟින්ම නවංශික්ගේ මිනිහත් වලලලා. ඒකට එහා පැත්තෙම. මොකක්ද ඒ කතාවේ තේරුම? බෝම්බේ පුපුරපොලාවේ නවංශික් එතනින් පැනලා ගියා කිව්වනේ. එයාව හොයන්න කට්ටියක් දාලා අපි එතන හොඳට හොයලා බැලුවා. සිද්ධිය නිසා කවුරුවත් මැරලා නැහැ. බෝම්බේ තිබ්බා කියලා සැක කරන්නේ නවංශික්ව. එයා එතනින් පැනලා ගිහිල්ලා. දැන්ටමත් ඒව අල්ලන්න කට්ටිය දාලා තියෙන්නේ. මට දැම්මම අධිරාජ්‍යව හම්බ වෙන්න ඕනේ. උතුමාණන් දැන් ටිකකට කලින් නිදා ගන්න ගියා. ටිකක් අසනීප වගේ හින්දා කාටවත් ඇතුළට එන්න එපා කිව්වා. ඒ හින්දා තමයි මට ඒක ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනේ. දැන් උතනින් අයින් වෙනවා. මොනවද කරන්නේ ලියෝ? ෆයර් මහත්තයාව සම්බන්ධ කරගන්න බෑ. එයා කොහොමද එකපාරට මතුරු දාන්නේ? මාලිගාවෙන් ගේ වෙලා ඉඳන් එයාව සම්බන්ධ කරගන්න බෑ. චංගයන් දූපතට ඇවිල්ලත් නෑ. වැරදිලාවත් නවංශික් කලින් මෙයාව අල්ලගෙනද? මේක හරියන්නේ නෑ. අපි ලැබ් එක වහලා දාමු. පොපි මල් ටික ආපහු යවලා ඉක්මනින්ම මේක වහලා දාන්න. අද මේක සිද්ධ වෙන්න ඕනේ. ලෙඩ්ඩුන්ට මොකද කරන්නේ? පොඩි එකෙක් වගේ මගෙන් ප්‍රශ්න අහන්න ලැජ්ජ නැද්ද? කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න එපා. හැම දෙයක්ම අයින් කරලා දාන්න. කියපු දේ තේරුණානේ? හොඳමයි උත්තමාවිය. උත්තමාවියනේ. නවංශික් වගේ කෙනෙක්ව CCTV වලින් දැක්කා. බොහොම හොඳයි. අපි අද කොහොම හරි කරලා එයාව වලලලා දාන්න ඕනේ.
अब ना देना කොහොම හරි අන්තිමට මී අගුලට අහු වුණා නේද? මේ මොහොත එනකන් මං කොයිතරම් බලන් හිටියද කියලා දන්නවද නමාංශික්? දන්නවද? තමුන් හරි නම් එදාම මැරෙන්නයි තිබ්බේ. ඒත් කොහොම හරි ඇවිල්ලා මගේම තැනට රිංගලා තියෙනවා. මොකද බලාගෙන ඉන්නේ ඇයි? මෙයාව මේ දැන් ඉවරයක් කළා දානවා. නෑ එපා. ඒක මගේ යතින්ම කළා දාන්නම්. මේ බලනවා. මං තමුන් ඉවරයක් කළා දැම්මට පස්සේ එපා. ඕක කරන්න එපා. කරන්න එපාද? මං ඒක කරනවා. ඕසනේ නවාංශික් මැරෙන හැටි බලන්නද ඔයා මෙතනට දුවගෙන ආවේ? ඉතින් කොහොමද? නවාංශික් මැරෙන හැටි දැකලා වට මොනවද හිතුනේ? පෞකාර යක්ෂණී. ඉන්නකො මට තමුන්ගේ මූණ බලන්න ආසයි. තමු මා යක්ෂ තක්කඩියේ. මොකක්ද මේ කලේ? කොහොමද මෙහෙම දෙයක් උනේ කියන්න? අයියෝ නවාශිකුනේ. මොකටද එහෙම කලේ? ඒක තමයි මට කරන්න තිබුණු එකම දේ ඔයාව නවත්තන්න. මට දැන් ආපහු වරචරහ මාලිගාවට ගිහින් ආයෙත් ඔයාගේ රූකඩයක් වෙන්න ඕනේ නෑ. මට සතුටුයි. කවුද තමොට මේ වගේ මෝඩ වැඩක් කරන්න කිව්වේ? ඔයා මොකටද මෙහෙම කරුවේ? කොහොමද සතියකට කලින් ඔයා මාව මරන්නනේ හිටියේ. ඔයාට ඕන දේ ඔන්න සිද්ධ වුණා. දැන් සතුටුයිද අම්මේ? මන් නවාශික්ට ඇවිත් තිබ්බේ. මගේ පුතා ලීහියුක්ට නෙවෙයි. මං කිසි වැරද්දක් කළේ නෑ. නවාශික් වගේ රඟපාලා ඔයයි මෙතන වැරද්ද කළේ. මං කිසිම පව්කාර වැඩක් කළේ නෑ. අමුණු තම්බ ගැනත් කියනවා. නවයාදියා පේනවා නේද? තමුන්ගේම දරුවට කලේ මොකද්ද කියලා බලනවා. ඇයිද දෙනවා? මට මුලින්ම තමුන්ව ඉවරයක් කරලා දාන්න තිබ්බේ. කන්දිරන් තමුන්ගේ මතේම දැන් ඉවරයි. උත්තමාවිය ඕක අතාරිනවා. ඕක නවත්තන්න. අතාරිනවා. එන්න අපි මෙතන යමු. ඉක්මනට අතාරිනවා. නෑ. නෑ. මම බය වෙලා හිටියේ.
අන්තිමට ඔය දැක ගන්න බැරි වෙයි කියලා. කතා කරන්න එපා. තව ටිකක් වෙලා යනකොට ඇම්බියුලන්ස් එක විතරට එයි. මම දන්නවා. මට කවදාවත් සමාව දෙන්න බෑ කියලා. මට හොඳ අධිරාජ්‍යයක්ව හොඳ සමයක්වත් වෙන්න බැරි වුණා. සමා වෙන්න. මං ඔයාගේ අම්මගේ ජීවිතේ උතුර ගත්තට මං හොඳට නෙවෙයි ජීවත් වුණේ. ඒකට මට සමා වෙන්න. සමාව නම් මැරෙන්න එපා. හැබැයි මම මැරුණා. මට සමාව දෙන්නේ ජීවත් වෙලා තමන් කරපු දේවල් වලට සමාව ගන්න. ඔය විදිහට එපා. අපි මීට වඩා හොඳ විදියට හම්බුණා නම් කොච්චර හොඳද? මං සාමාන්‍ය මිනිහෙක් විදියට ඔයාට හම්බුණා නම් මේ විදියට වගේ ඉතින් තන්න හම්බෙන්නේ නැහැ නේ. ඒත් මම ඔයාට ස්තුති කරනවා. මම මගේ කෙනෙක් කසාද බැන්දට මට ආදරේ කියන දේ කියලා දුන්නට මම ඔයාට ආදරේ. ඔසනේ මතකය පුරා ඔය රුව මවා සිපගමි යන්නේ සතපා විශ්වය සරා ආදරේ සොයා හදවත සක්මන් කෙරුවා රහසේ සිහින හැඬුවා ඔය දොර අරිනවා දැන් මම. වහලා දානවා. මාලිගාවට එන හැම දොරක්ම වහලා දානවා. කිසිම කෙනෙකුට මාලිගාව ඇතුළට එන්න දෙන්න එපා. මං ඒක කරන්නම් උත්තමාවිය. අරගෙන යන්න. සිංගප්පූරුවට යන ප්ලේන් එකට නගින්න. එතනදී මිස් හෝන් ඇවිල්ලා ඔයාව එක්කගෙන යයි. බය වෙන්න එපා. මේවා පරිස්සම් කරගන්න. දැනට ඔයා ඒ ගමට වෙලා හැංගිලා ඉන්න. කිසිම කෙනෙකුට දැනගන්න තියන්න එපා. මේකේ තියෙන දේවල් මං එනකම් පරිස්සම් කරගන්න. කියපු දේ තේරුණා නේද මොඩි? ඒකට අපි රටින් පැනලා යනවද? ඒකද අපි මේ කරන්න හදන්නේ. තමුන්ගේ අම්මව බේරගන්න ඕන නම් කට පියාගෙන කියපු දේ විතරක් කරනවා. ඉක්මනට යනවා. යනවා. මොකද මං කරන්නේ? මං හිතන්නේ ඔයා පැනලා යන්න හදන්නේ. තමුන් හිරේනේ ඉන්න ඕනේ කොහොමද එළියට ආවේ? කමක් නැහැ. මට දැන් ඕවා කතා කරන්න වෙලාවක් නැහැ මිස් චොයි. මට මේ විදිහට සලකන එක ඉච්චර හොඳ නෑ නේද? මං කටහැරියොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ. පොඩ්ඩක් ඉන්න. මේ කිරුළු කුමාරයාගේ ෆෝන් එක නේද? ඔයාලගෙද මේක මෙච්චර කල් තිබුණේ? ඒත් ඒක දන්නේ වගේ රංගපෑවා. තමුන් මට කොයි වෙලාවෙ ද්‍රෝහි වේද කියලා දන්නේ නැති හින්දා මං ඔක තියාගත්තා. මේකේ කාඩ් එකවත් ගලවන්න දන්නේ නැතුවද මේක ළඟ තියාගෙන හිටියේ? මොකද්ද?
තමුන් තමයි සෝහියුන් අධිරජනීයව මැරුවේ. මං ඒ අපරාධය එලි කරන්නයි හදන්නේ. තමුන්ගේ යාළුවව ගිල්ලලා මරපු කෙනා මට කොහොමද මේ විදිහට තර්ජනය කරන්නේ? එතකොට ඔයා තමුන්ගේ එක පුතෙක්ව මරලා ඒ වැරද්ද අනික් පුතාට පටවන්න හැදුවා නේද? ඒව වැරදි නෙවෙයිද? ඔයාත් අපරාධකාරයෙක් නේ. අපි බලමුකෝ මොනවද වෙන්නේ කියලා. ඔයා දුන්න නියෝග ඔක්කොම රෙකෝඩ් කරා. ඔයා ඒව දෙන වෙලාවට හැම වෙලාවෙම මේ රෙකෝඩර් එක මං ගාව තිබුණා. ඒ තමුන් ඇයි මං කියපු දේවල් කළේ? තමුන් කොහොමද මට ඔය විදිහට තර්ජනය කරන්නේ? අවුරුදු 7කට කලින් ඔයා මිස් චෝයිට නියෝග කළා. කොහොම හරි කළා කංජෝසන්ව මරලා දාන්නයි කියලා. එතකොට තමුන් නේද ඊයේ පෙරේදා කංජුසන්ව මරන්නත් උත්සාහ කළේ? තවත් කියවන්න එනවා. ඔන්න අතරින් අයින් වෙනවා. මට ඕක දෙනවා. මිස් චෝයි මම මෙච්චර කතා කළාදී ඔතට වෙලා මොකද කරන්නේ? අයින් වෙනවා. මම තාම කතා කරලා ඉවර නෑ මං කියන්නේ. ඔය දෙන්නට දෙන්න ඕගොල්ලොම කරපු අපරාධ ඕගොල්ලොගෙම කටින් කියව ගත්ත නිසා පරීක්ෂකවරුන්ට ඉතුරු වැඩ කටයුතු කරගන්න මං හිතන්නේ වැඩි අමාරුවක් වෙන එකක් නැහැයි කියලා. ඊට කලින් මාධ්‍යවේදීන්ට කරන්න වැඩ කටයුතු ටිකක් තියෙනවා. තමුන් කොහොමද ඔය විදිහට මට විරුද්ධව වැඩ කරන්නේ? කොහෙ ගියත් මගේ පිටිපස්සෙන් එනවනේ. පරීක්ෂකවරුන්ට හැම දෙයක්ම කිව්වා. ලී හියුක් මැරුණේ කොහොමද කියලා. මේ වගේ මෙයාව කවුද ඒ විදිහට මරලා දැම්මේ කියලාත්. ඒ වගේම පුනරුත්ථාපන රෝහල ගැන හැම සාක්ෂියක්ම මම බාර දුන්නා. උසාවියෙන් ලැබී ඇති නියෝගයට අනුව අපි දැන් ඔයාව අත්අඩංගුවට අරගන්නවා. මත්ද්‍රව්‍ය පාලන නීති උල්ලංඝනය කිරීමත්, ඒ සම්බන්ධව සාක්ෂි විනාශ කිරීමත්, ලී හියුක් අධිරාජ්‍යවත්, ඕසනී අධිරජනීයවත්, නවාංශිකවත්, කංජුසියෝන් යන අය ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයි. තමුන් අත්අඩංගුවට අරගන්නේ සෝහියුන් අධිරජනීයව ඝාතනය කිරීම, කිරුළ හිමි යුන් කුමාරයාවයි කංජුසියෝන්වයි ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයි. මේ දේ වෙනකන් තමයි මම බලාගෙන හිටියේ. තමුන්ගේ පුතුන්ට හිරිහැර කළා. කී වතාවක් නම් මාව මරන්න හැදුවද? තමුන්ගේ තණ්හාව නිසා අසරණ මිනිසුන්ට ඒගොල්ලන්ගේ ජීවිතවලුත් වන්දි ගෙවන්න වුණා. අනිත් එක තමුන් ආරක්ෂා කරන්න දඟලපු රාජකීය පවුල. දැන් ඉතින් ඒක ඉවරයි. දැන් ඉතින් යන්න. උසනේ මට කැලි කරනවා. තමුන් මගේ පවුලට සම්බන්ධ කරගන්න නැතුව ඉන්න තිබුණේ. තමුන් මුලදීම ඉවරයක් කරා නම් ඉවරයි. ඒයි මචර බල්ලා මාවතරලා කිරුළ හිමි කුමරියනි මාව බේරගන්න. අනේ මාව බේරගන්න කුමරියනි. මාවත් හරිනවා. මම මොකුත් කළේ නැහැ. එතකොට සෝහියුන් අධිරජනීය මරලා තියෙන යාගම යාළුවද? ඔබකර අධිරජනීය අධිරාජ්‍යවත් මරලා දාලද? අම්මේ ඔයා ලී හියුක් මරලා දාලා යෝන්ටත් ගොඩක් කරදර කළා නේද? තමුන් මොකද මෙතන? තමුන් එහාට ගියේ නැද්ද? මේ තියන්නේ අම්මගේ හොර මුදල් ගන්න දෙනවනේ ලිය කියවිලි. මේකේ රත්තරණුයි තව වටිනා කියන දේවලුත් තියෙනවා. ඔයාට පිස්සුද? ඔය මොකද මේ කරන්නේ? තමුන්ගේ මම්මව නැති කරන්නද හදන්නේ? මම ඔයාගෙන් අහන්න ඕනේ මොනවද කළේ කියලා. දැන්වත් ඔයා හොඳ සිහියට එන්නකෝ. පොඩ්ඩක් ඇසරලා මමගේම දිහා බලන්න. ඒ අපරාධවලට ඔයා වන්දි ගෙවන්න ඕනේ. මම කිසි වැරද්දක් කළේ නැහැ. මම නිර්දෝෂයි. මාව අතාරිනවා. ඒ මගේ අම්මා ඒ වගේ පහත් තත්ත්වයකට වැටුනේ. මේකද එයාගේ ඇත්තම ජීවිතේ. සෝසනි මං අද මෙතනට ආවේ අධිරාජ්‍ය විදියට නෙවෙයි
ඕසනිගේ හොඳ රසිකයෙක් විදිහට. මේක ඔයාගේ අවංකකමද නැත්තම් මෝඩකමද? ඔයා ඔච්චරට මුරණ්ඩුයිද? මම වගේ කෙනෙක් ඇත්තටම කොහොමද තමුන් වගේ කෙනෙක්ට කැමති වුනේ? ඔය විකාර හැසිරීම නවත්තනවා. තමුන් මගේ ඉවසීම සීමාව පන්නලා තියන්නේ. මම ඔයාට ස්තුති කරනවා. මම වගේ කෙනෙක්ව කසාද බැන්දට මට ආදරේ කියන දේ කියලා දුන්නට. නාඩන්න මගේ සිහිනේ කවුරුද අවදි කළේ මාවින්ද රස ගඟුලේ මතකය ඉකිබින්දේ මායින්න ආසයි පෙරවාගේ ආගේ ඉනහෙන්න මතු වේලා ඒත් මම ඔයාට ස්තුති කරනවා. මම වගේ කෙනෙක්ව කසාද බැන්දට මට ආදරේ කියන දේ කියලා දුන්නට මම ඔයාට ආදරේ. ඔසනේ ලීහු කදිරාජ්‍යගේ මරණය වැඩ කටයුතු අදින අවසන් කරනවා. එනමුත් රටේ ජනතාව තාමත් කෝපයෙන් පසුවන්නේ. දෝවගර ඇදිරජිනී සහායකගේ සහායිකා වන චෝ යුන් මී සහායිකා සියෝ කන්හි යන දෙදෙනාම ඉදිරි නඩුවාරයේදී කැඳවීමට නියමිතයි. මහජනතාව සිය විරෝධතාව ඉතා දැඩිව ප්‍රකාශ කරන බව පෙනී යනවා. කන්නේ උන්රන් ඇගේ සහායිකා චෝ යුන් මී සෝහියු නදිරාජිනීගේ සහායිකාව සියෝ කන්හි යන දෙදෙනාම අත්අඩංගුවටගෙන ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි. ඒ වගේම තමයි දෝවගර අධිරාජනීය කන්නේ උන් සමග එකතු වී ඉතා විශාල මුදලක් උපයාගෙන ඇති බවට වාර්තා වන. ඒක ඇත්ත. දෝවගර අධිරාජනීය සහ කන්නේ උන් එම සත්කාරය සඳහා ඩොලර් මිලියන ගණනක් වියදම් කර තිබෙනවා. හැම මාසයකම මේවා සිදු කර තිබෙන්නේ වයසට යෑම නවත්වා ගැනීම සඳහායි. මේ මොහොතේ ඕසනී අධිරාජනීයගේ කීර්ති නාමය සම්බන්ධයෙන් කතා කළ යුතුව තිබෙනවා. එතුමියට එල්ලුණු චෝදනාවලින් එය දැන් සම්පූර්ණයෙන්ම වගේ නිදහස් වෙනවා. රාජකීය පවුලේ අපරාධ පිළිබඳව හෙළිකරපු අධිරාජනීයගේ ගෞරවය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රටේ බහුතර ජනතාව ප්‍රකාශ කර සිටිනවා රාජකීය පවුල ඉවත් නොකර අධිරාජනීයට පාලන බලය ගෙනියන්න ඉඩ දෙන්න කියලා. කෙසේ වෙතත් සියලුම දෙනා රාජකීය විගණනකරුවන්ගේ තීරණය ගැන බලාගෙන සිටිනවා. මේ පිළිබඳ විශේෂ වාර්තාවක්. අධිරාජනීය විදිහට මං හැමෝගෙම සමාව අයදිනවා. සිද්ධ වෙච්ච දේවල් නිසා ඔය හැමෝම අපහසුතාවයට පත් වුණා. නැවත වතාවක් මං ඔයගලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම මට දන්වන්න දෙයක් තියෙනවා. ඒක බොහොම වැදගත් දෙයක්. තාමත් එක එක තැන්වල කතා පැතිර යනවා ප්‍රධාන දෝවගර අධිරාජනීයට අත්වෙච්ච මරණය සම්බන්ධව. ප්‍රධාන දෝවගර අධිරාජනීය සිය දිවි නසාගෙනයි තිබුණේ. එතුමියට උවමනා වුණා රාජකීය පවුලේ තිබිච්ච වැරදි නැති කළා දාන්න. දෝවගර රජනීයවත් අධිරාජ්‍යවත් හරි මගට ගන්න. ඇයි මරණාසන්න මොහොතේ හැමෝගෙම සමාව ඉල්ලලා තිබුණා. මේ තෙන් එතුමිය සිය දිවි හානි කරගන්න කලින් ලියපු ලිපිය. රාජකීය පවුලම සම්පූර්ණයෙන්ම පිරිහිලායි තිබුණේ. ප්‍රධාන දෝවගර රජනීයගේ අවසන් කැමැත්ත වුණේ රාජකීය පවුල තවදුරටත් තිබිය යුතු නැහැ කියන එකයි. ඔබතුමිය ඔය කියන්නේ අලුත් රාජකීය පවුලක් පත්තේ කියලාද? එහෙම නැත්නම් රාජකීය පවුල කියන එක සදාටම අයින් කරලා දානවද? ලේහු කදිරාජා මැරෙන්න ටිකකට කලින් එයා කරපු හැම වැරද්දකටම සමාව ඉල්ලුවා. ඒ වගේම ඔහුගේ පූර්ණ අධිකාරී බලය මට පැවරුවා. මං ඒ පූර්ණ අධිකාරී බලය අද පාවිච්චි කරන්න තීරණය කරා. මේ මොහොතේ පටන් රාජකීය පවුලටත් එහි සමාජිකයන්ටත් හිමි අධිකාරී බලය අහිමි කරවනවා. ඒ වගේම අපරාධ කරපු රාජකීය පවුලේ සියලුම දෙනාට දඬුවම් ලබා දෙනවා. අපි රාජකීය පවුල අවලංගු කිරීම සම්බන්ධයෙන් රාජකීය විගණකවරුන්ගේ තීරණය අනුමත කරනවා. හැම දෙයක්ම ආපහු සාමකාමී බවට පත් කරන්න
මට කරන්න පුළුවන් හැම දෙයක්ම මං උපරිමයෙන් කරන බවට ප්‍රකාශ කරනවා. ඒ ගැන සහතික වෙනවා. තවදුරටත් ප්‍රධාන අධිරචනයේ මට පවරපු වත්කම් රාජකීය පවුල වෙනුවෙන් අගතියට පත්වෙච්ච හැම දෙනාටම මම ලබා දෙනවා. මං එක පිළිගන්නේ නැහැ. තමුන් කවුද මට අපරාධ පිළිගන්නේ කියලා කියන්නේ? නිශ්ශබ්ද වෙන්න. අපි තවදුරටත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කිසිදු සමාවක් දෙන්නේ නැහැ. ඔබතුමී තවත් ඒක නරකතට කවුද අපිට අපහාස කළේ? මුන් කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ? අපි දැන් විත්තිකාර පාර්ශවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. විත්තිකරුවන් සිදු කර තියෙන අපරාධ බොහොම අමානුෂිකයි. ඒ වගේම බොහොම සාහසිකයි. ඒ සියලුම අපරාධ නීතිය වගේම මනුෂ්‍යත්වයේ නාමයෙන්ුත් නොසලකා හැරීමට හැකි දේවල් නෙමෙයි. අනිත් එක ඔවුන් මේ පිළිබඳව කිසිදු පසුතැවීමක් පෙන්වන්නෙත් නැහැ. එම නිසා මෙම ගරු අධිකරණය අපරාධකාර චෝයි මින්යු කන් එවුන් රන් සියෝ කන්හි යන තිදෙනාටම යුක්තියේ නීතියේ නාමයෙන් මරණ දඬුවම නියම කරනවා. මරණ දඬුවම මොන විකාරයක්ද? මං ඒක පිළිගන්නේ නැහැ. මොකද්ද මං ඔත්තේටම කපුවලද්ද? මේ මනුස්සයාට පිස්සු ඉක්මනට ඇපිල් එකක් ලෑස්ති කරනවා. ඔයස්ලා 10ක් හරි ගෙන්නලා මගේ නිර්දෝෂකම මං ඔප්පු කරනවා. මේගොල්ලෝ මොනා කරන්නද? දන්නේ නැද්ද මං කවුද කියලා? මං හොඳ පාඩමක් උගන්වනවා. උත්තමාවිය මට දැන් මොකද්ද වෙන්නේ උත්තමාවිය? උත්තමාවිය මාව මරන්න නියම වෙලා තමුට ජීවිතාන්තය දක්වා සිරදනුව ලැබුණේ. ජීවත් වෙනව නේද එතකොට? ඉතින් මොකද? මං මරණ තරම් වැරද්දක් කළේ නැහැ. මුන් හැමෝට පිස්සු. උත්තමාවියනි මට මගේ ආරිව කිරුළහිම කුමාරියව එක පාරක් හරි දකින්න ඕනේ. අනේ උත්තමාවියනි මට එක පාරක් හරි පෙන්නන්නකෝ. උත්තමාවියනි උත්තමාවියනි ඇයි ඔබතුමීට මොකද්ද තියෙන ප්‍රශ්නේ? අනේ මගේ අම්මේ කවුද මේ ඉන්න කෑනු කෙනා? උත්තමාවියනි අනේ මගේ අම්මේ අපි ඉක්මනටම මාලිගාවට යමුද? මේ වගේ තැන්වල ඉන්නේ අපරාධ කරපු නරකය කියලායි මං අහලා තියෙන්නේ. මට බයයි. මිස් රේව් ආරිව එළියට එක් කරගෙන යන්න. ඇයි ආරිට මාව අඳුරගන්න පුළුවන් කමක් නැත්තේ? ප්‍රවෘත්ති දැක්කට පස්සේ ඇතිවෙච්ච ෂොක් එකට එයාට සිහිය නැති වුණා. උණ අරගෙන කලන්ත දදා වැටුණා. ඒක ඇමනිෂා තත්ත්වයක් කියලා කියන්නේ. ඔයාගේ මතකේ විතරයි එයා සම්පූර්ණයෙන්ම මකලා දාලා තිබුණේ. ඒක විකාර කතාවක් නේ. එයා කොහොමද මාව අමතක කරන්නේ? මං එයාගේ අම්මානේ. මට එයාගේ හැමදේම මතකයි. එයා ඉපදුන වෙලාවේ මං අතට ගත්තාම එයා hina වෙවි මගේ තුරුලට වෙලා හිටියා. එයා අඬපු දුවපු ඇවිදපු ඒ කිසි දෙයක් මට අමතක වෙලා නැහැ. මගේ මුළු ජීවිතේටම මට අර විතරයි තිබුණ එකම වස්තුව. සමහර විට එයාට එච්චර දේවල් දරා ගන්න බැරි වෙන්නේ නැති. එයාට දැන් අපි බෙහෙත් කරගෙන යනවා. නෑ. එයාට මම මතක් වෙන්න ඕනේ. ඇත්තටම මට කවදාවත් ආරිට හොඳ අම්මා කෙනෙක් වෙන්න ලැබුණේ නෑ. ඒ නිසා පුළුවන් නම් මං කරපු කිසිම දෙයක් යාට දැනගන්න තියන්න එපා. මුළු ජීවිත කාලෙම උනත් එයාට මාව මතක් නොවුනට කමක් නෑ. මං කිසිම ඉල්ලීමක් කරන්නේ මං කරපු ඉල්ලීම් වලින් දැන් වැඩකුත් නෑ. ඒත් පුළුවන් නම් එයාව හොඳින් බලා ගන්න.
ලියාරි කොහෙද මේ දාංගලේ ගියේ? ආතාත්තේ ආරි මෙහෙට ආවද? ආරි ඇයි යන්න මොනවා වෙලාද? ආරිගේ ක්ලාස් ටීචර් කෝල් කරා. එයා ප්‍රශ්න පත්‍රේ එක ප්‍රශ්නයකටත් උත්තර ලියලා නැහනේ. එයාගේ නම හරි ලියලා ඇතිනේ. ඇයි ඔයාටත් ඒ දවස්වල උත්තර ලියා ගන්න බැරුව ටීචර්ට ලියුණුත් යෝ මතක නැද්ද? ඒත් මෙයා වචනයක්වත් ලියලා නැහැ. තාත්තේ ඇයි දැන් ඉතින් මගේ කතාව කරලා ගන්න? නෑ ඔයා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න බැරි වෙනකොට චිත්‍රෙන්දා ඇයි බලකුරුටුත් ඇන්නේ මතක නැද්ද? තාත්තේ ඔයා දැන් මගේ පැත්තට වරද්ද පටවන්න. ලියාරි අපි වහුණා. මම ඒවට උත්තර ලිව්වේ නැත්තේ ඒවට උත්තර දන්නේ නැති නිසා. ඔයා ලොකු නම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ? මමත් අම්ම වගේ මියුසිකල් ඇක්ටර්ස් කෙනෙක් වෙනවා. හරිම ෂෝක් නේ මගේ සූකිරි මැනික. මගේ ආරිනේ නේද? මගේ සිය තමයි හොඳම සීයා. අල්ලන්නේ බා. මේව හැදුවේ තොන්ෂෙක්ට. ඇත්තටම ඔයා නම් හරිම නරකයි. මටත් එක මේකක් කන්න දෙන්නකෝ. මං එපා කියලා කිව්වනේ. ඔයා නම් හරිම පෙරේතෙක්. දැන් ඉතින් හැමදේම දොන්ෂික්ට විතරයි කියලා දන්නවනේ. දැන දැන ඊයව අවුස්සන්නේ. මං ආවා තොන්ෂෙක්ට ගියා. එන්නේ කොම්ම බලාගෙන හිටියේ. දොන්ෂෙක් කියන්නේ තමන්ගේම පුතා කියලා නොදැනත් කොහොමද එහෙම ආදරේ කරන්නේ? එයාට පහුගිය කාලේ එයාගේ අම්ම වෙන්න බැරි වුණා. ඒ නිසා මතක නැතත් එයාට ඒක දැනෙනවා ඇති. එන්න. ඔයාට බඩගිනි නේද? මෙන්න අපේ ලොක්ක ඇවිල්ලා. එන්නකෝ. එන්නකෝ මං කවන්න. ඒයි 7315. ඒයි 7315. ඇයි ඉක්මන් කරලා ඔය පැන ටික හිටවනවා. බෝරු කර කර ඉන්නේ නැතුව. හරි. 7315. ඇත්තටම කියනවද මොකද කරන්න කියලා? මේ මොකද? මොකද මන් දිහා මොරවල බලන්නේ? ඇයි වැඩ කරන්න බැරිද? එහෙම දෙයක් නෑ. මං කරන්න. එහෙමනම් අර රේක්කේ අරගෙන ගිහිල්ලා හිම ටික අදිනවා. කොතනින්ද පටන් ගන්න ඕනේ? මෙන්න මෙතන ඉඳලා මේ වටේම ඒවා ටික. වටේම ඒවා ටික. කරන්න. වැඩක් කරලා පුරුදු නෑනේ. අර චෝයසනි මෙතන නෑනේ. ඉවසගෙන ඉන්නවා. ඔයා තමයි මේ කොරියානු අධිරාජ්‍යයේ දෝවගර් අධිරාජින. මේ කරදර කාලේ ඉවරුණාට පස්සේ මට ආය රටේ පාලකයා වෙන්න පුළුවන්. රාජකීය පවුලක් දන්නේ ඒක දන්නේ නැද්ද? ප්‍රවෘත්ති බලන්නේ නැද්ද? දැන් මෙහෙ රජ පවුල් නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඔයා දැන් මේක පාවිච්චි කරන්න ආච්චි. ඕකෙන් වැඩ කරන එක ලේසි. නෑ මෙයා දන්නේ. මමයි කොරියානු අධිරාජ්‍යයේ දෝවගර් අධිරාජින. හැමෝටම වඩා උඩින් ඉන්නේ මම. රාජකීය පවුලේ ප්‍රධානියා මම. හැමෝම මං ගැන දන්නවා. පුදුමයි. මේගොල්ලෝ දන්නේ කිව්වා. කාටවත් බෑ. කාටවත් බෑ මට අත තියන්න. අද නම් කාලගුණේ හොඳයි වගේනේ. එන්නකෝ. අපි ඒ පැත්තට ගිහිල්ලා බලමු. මෙහෙම කරන එක හොඳයිද? ආරිටම තමයි මෙහෙට එන්න ඕනුනේ. එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. වටේම තියෙන කොටසට කියන්නේ හේවා මාලිගාව කියලා. ඒත් මට තාම විශ්වාස කරන්න බෑ රාජකීය පවුල කෞතුකාගාරයක් වුණ එක. ඒක ඇත්ත. මටත් දැනෙන්නේ හුඟක් කල් ගියා වගේ. මේ හිටපු කට්ටියට ගොඩක් දේවල් සිද්ධ වුණානේ. මේ තියෙන්නේ දෝවගර් අධිරජිනියගේ කුටිය. මෙතනම තමයි අධිරාජ්‍යගේ අම්මත් හිටියේ. ඔයගලන්ට පේනවා ඇති මේ බිත්ති සැරසිලි. ඒවා බොහෝම මිලාදිකයි. මේ
තමයි අධිරාජ්‍යගේ කුටියේ තියෙන කාර්යාලය. අධිරාජ්‍ය ව්‍යාපාරික කටයුතු පාලනය කළේ විවේක ගත්තෙත් මෙතන. මේ තියෙන්නේ කොරියානු අධිරාජ්‍යයේ අවසන් අධිරජිනිය වන ඕසනී අධිරජිනිය හිටපු කුටිය. ඕගලන්ට පේන විදිහට ඕසනී අධිරජිනිය මේ බොහොම සතුටින් කාලය ගත කරලා තියෙනවා. දැන් ඔයා සතුටින් නේද ඉන්නේ? මට ඕනෙත් එච්චරයි. ආරිය අපි යමුද? බාප්පේ පුංචි එන්න යමු. අපි යමු. අනේ මගේ අම්මේ. හොඳට විනෝද. The last empress.